now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. අනුබුදු මිහිඳු හිමියන් සම්බුදු දහම රැගෙන වැඩි උතුම් පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය අදයි. ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සැදැහැවතුන් නිවෙස්වල සිටම ආගමික වතාවත්වල. දිස්ත්‍රික් 3ක තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදෙකලා කෙරේ. සංචරණ සීමා උල්ලංඝනය කළ 442ක් ඊයේ අත්අඩංගුවට. දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සිංහ දේනුවකටත් කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වේ. විදේශගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි දිවයිනට. දැන් ජනතාවට සාහනයක් හම්බෙන්නේ නේ? අනිවාර්යෙන්. ඉතින් අපි අනිවාර්යෙන් කියනවානේ පොට්ටුව පක්ෂයේ පැහැදිලිවම කියනවා ජනතාවට සාහනය දෙන්න ඕනේ. ශ්‍රී ලංකා ද්වීපයට සම්බුදු දහම දායාද වූ උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය දිනය අදයි. පවතින සංචරණ සීමා යටතේ නිවෙස්වලටම වේ ජනතාව ප්‍රතිපත්ති පූජා පූර්ණය කරන මොහොතේ ස්වර්ණ වාහිනී අමාදම් මෙහෙවර වැඩසටහන ජනතා සහභාගීත්වයකින් තොරව අද දින ගෙනෙනු ලබන්නේ ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටයි. බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිවර මෙරටට වැඩම කොට එවකට මිසදුටු අදහස් වලින් පිරි ලක්වාසී ජනතාව වෙත සම්බුදු දහමේ අර්ථය දේශනා කොට වදාලා. එලෙසින් මෙරට සම්බුද්ධ ශාසනය පිහිට වූ අතර එවක ಭಾರತ දේශය පාලනය කළ ධර්මාශෝක අධිරාජ්‍යගේ ධර්ම විජය ප්‍රතිපත්තියට අනුව අසල්වැසි රටවල් සඳහා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන්නට කටයුතු කරනු මොහොතේ ධර්මාශෝක අධිරාජ්‍යගේ පුතුණුවන් වන මහින්ද මහරහතන් වහන්සේ මෙරටට පිටත් කර එවන්නට කටයුතු කිරීමම මෙරට සමග පැවති අතිශය සමීප රාජතාන්ත්‍රික සම්බන්ධතා හේතුවෙන් සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. එ අනුව එදවස මෙරට රජ කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට චුල්ල හත්ති පදෝපම සූත්‍රය දේශනා කිරීම, දෙවියන් උදෙසා සමචිත්ත පර්යාය සූත්‍රය දේශනා කිරීම වැනි මෙරට ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් රැසක් සිදු ඇත්තේ අදවන් පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයකයි. පවත්නා වසංගතය හමුවේ සංචරණ සීමා පනවන්නට කටයුතු කොට ඇති අවස්ථාවක ස්වර්ණවාහිනී අමාදහර ආගමික වැඩසටහන් මාලාව කොළොම්තොට ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට ඔබ වෙත ගෙන එනු ලබනවා. ඒ අනුව අදාළවීම 6ට අටසිල් හා බුද්ධ වන්දනාව බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය බොරැස්කමුවේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරනු ලැබුවා. අනතුරුව අද දිනේ වැදගත්කම පිළිබඳව මෙනෙහි කරමින් අනුශාසනාවක් සිදු කරනු අතර බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙල්ලන්විල ධම්රතන ස්වාමින් වහන්සේ විසින් එය සිදු කරන්නට යෙදුණා. බුදුදහම කියලා කියන්නේ ආමිෂ පූජාවන්ට මුල් තැන් දෙන දහමක් නෙමෙයි. ප්‍රතිපත්ති පූජාව තමයි බුදුදහමේ වඩාත් වැදගත් වෙන්නේ. විශාල ජනතාවක් එකතු වෙලා සිද්ධ කරන්නට බැරි වුණාට අතිශයින්ම අර්ථවත් විදියට මේ කාර්යය මේ පොසොන් පුරපසළොස්වක බොහෝ දිනේ සැමරුවයි කියලා සතුටු වෙන්න පුළුවන්. උදැසන 7:30ට මිහිඳු එළිය සදහම් චින්තාව ඔස්සේ ධර්ම ප්‍රචාරක සේවය පිළිබඳ අනුශාසනා කරන්නට යෙදුනේද බෙල්ලන්විල රජමහා විහාරාධීශවර පූජ්‍ය බෙල්ලන්විල ධම්රතන ස්වාමින් වහන්සේ. උදැසන 8ට මැදවල ධම්මචාරිණී මෙහෙණින් වහන්සේගේ වැඩමවීමෙන් තරුණ සිතට බොදු සිසිල සදහම් සාකච්ඡාව පැවැත්වුණු අතර උදැසන 9ට අරලියගහ මන්දිරයේ සිට ගෙන එන අමාදම් සිසිල සද්ධර්ම දේශනය සජීවී ලෙසින් ගෙන එන්නට ස්වර්ණ වාහිනිය කටයුතු කළා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුරපසළොස්වක පොහොයේ යෙදුණු අද දින උදැසන තංගල්ල කාල්ටන් නිවසේදී පෙහෙවස් සමාදන් වුණා. උදැසන 10ට අදත් අමාදහර දහම් සභාව රැස්වුණු අතර පූජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරුණා.
අදට යෙදී ඇති පොසොන් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 93 දෙනෙකුට ජනාධිපතිවරයාගේ විශේෂ සමාවක් යටතේ නිදහස හිමි වුණා. මේ අතර අද දිවයිනේ වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් තොරව ආගමික වතාවත් පමණක් සිදු කිරීමට කටයුතු යොදා තිබුණා. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ හා ඊයේ රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථාන අද පොසොන් පොහොයේදී තිබුණා පාළු ස්වභාවයක් ගෙන තිබුණා. මේ අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස තත්ත්වයයි. සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් ඉටු කරනු දක්නට ලැබුණා. මිහින්තලා පුදබිමද අද පාළු ස්වභාවයක් ගෙන තිබුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් ඉටු කළා. කැලණිය පුදබිමේද අද සැදැහැවතුන් දක්නට නොලැබුණු අතර ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් ඉටු කරනු දක්නට ලැබුණා. මුතියංගන රාජමහා විහාරයේද සැදැහැවතුන්ගෙන් තොරව ආගමික වතාවත්වලට පමණක් අද සීමා වී තිබුණා. මේ අතර වසංගත තත්ත්වය යටතේ නිවෙස්වලට වී සිටින පිරිස් නිවෙස් තුනම සිල් සමාදන් වී සිටින අයුරු දක්නට ලැබුණා. මේ අතර තම පාසල් හා සම්බන්ධ වෙමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ප්‍රදේශ කිහිපයකම අදත් ශීල සමාදාන වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක වුණා. ඇතැම් පාසල්වල ධර්ම දේශනා හා බොදු බැතිගී වැඩසටහන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසු දරුවන් සම්බන්ධ කරගනිමින් සංවිධානය කර තිබුණා. මේ අතර අදට යෙදී ඇති පොසොන් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 93 දෙනෙකුට ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ නිදහස හිමි වුණා. එම සමාවට දිවයින පුරා තිබෙන බන්ධනාගාර 28කින් රැඳවියෝ 93 දෙනෙක් නිදහස් වෙනවා. මෙම රැඳවියන් අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලබා සිටි රැඳවියන් 16 දෙනෙකු සිටිනවා. එම රැඳවියන් 15 දෙනෙක් අනුරාධපුර බන්ධනාගාරයනොත් එක්කෙනෙක් යාපනයේ බන්ධනාගාරයනොත් අද දින නිදහස ලබනවා. මේ රැඳවියන් විශේෂයෙන්ම දීර්ඝ කාලයක් බන්ධනාගාරය තුල රිමාන්ඩ් භාරයේ ඉඳලා ඒගොල්ලන් අධිකරණයේ ක්‍රියාමාර්ගය තුලින් දඬුවම් කරපු රැඳවියන්. ඒගොල්ලෝ බන්ධනාගාරයේ හිටපු කාලය තුල ඉතාමත් හොඳින් ඒගොල්ලන්ගේ පුනරුත්ථාපන කටයුතු වලට සම්බන්ධ වෙච්ච නේවාසිකයන්. ඒක නිසා ඒ රැඳවියන්ට අද දින සමාව හිමි වෙනවා පොසොන් පොහොය දිනේදී. ඊයේ රාත්‍රී 10 සිට යළිත් ක්‍රියාත්මක කෙරෙනු සංචරණ සීමා හෙට අලුයම 4 දක්වා බලපැවැත්වෙනවා. මේ අතර දිස්ත්‍රික්ක 3කට අයත් තවත් ග්‍රාම සේවා වසම් 6ක් අද උදෑසන සිට හුදකලා කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. හුදකලා කර ඇති ප්‍රදේශ අතරට අද උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි තවත් ග්‍රාම සේවා වසම් 7ක් ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ යාපනය පොලිස් බල ප්‍රදේශයේ රෙක්ලමේෂන් බටහිර J69 සහ ගුරුනගර බටහිර J71 යන ග්‍රාම සේවා වසම් හුදකලා කරනු ලැබුවා. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ කාතන්කුඩිය පොලිස් බල ප්‍රදේශයේ මන්ජන් තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නාපාර මන්මුනේ පොලිස් බල ප්‍රදේශයේ මමන්ග්‍රම් ග්‍රාම සේවා වසමද හුදකලා කර තිබෙනවා. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ ඉලිප්පුවා ගෙදර ග්‍රාම නිලධාරී වසමේ විලේගොඩගම ප්‍රස්නායකපුර පොලිස් බල ප්‍රදේශයේ කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටියගම හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ අතර සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා ඊයේ රාත්‍රී 10 සිට දෙවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. මෙම මෙහෙයුම හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මක වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඊයේ දින සිදු කළ මෙහෙයුම්වලදී නීති කඩ කළ පුද්ගලයන් 442 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළවන ස්ථාන 14කදී ඊයේ සිදු කරන ලද පරීක්ෂාවේදී පුද්ගලයන් 6694 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් පැමිණි වාහන 3935ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. විශේෂයෙන්ම මාර්ග බාධක 1200ක් පමණ ලංකාව පුරා යොදවා සංචරණ සීමාවන් උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නියමිතව තිබෙනවා. අද දිනේදී තම නිවෙස් වලින් පිටතට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට
පමණයි. පොලිස් ජංගම සංචාර යතුරුපැදි සංචාර අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. පළාත් සංචරණයට අදාළ නියෝගයේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අනුරාධපුර ප්‍රදේශ ආශ්‍රිතවත් විශේෂ පොලිස් යතුරුපැදි සංචාර ජංගම සංචාර ක්‍රියාත්මක වනු ලබනවා. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් විවෘත කර තිබූ ඖෂධ වෙළඳසැලක මුද්‍රා තැබීමට කාතන්කුඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගත්තා. සංචරණ සීමා පැනවීමත් සමග ස්වර්ණ වාහිනිය මැදිහත් වීමෙන් පීඩාවට පත් ජනතාවට ආහාර පාන ලබා දීමේ කටයුතු පසුගිය දිනවල සීම අදත් සිදු කළා. මේ සංචරණ සීමා පැනවීම හේතුවෙන් මේ ජනතාව පීඩාවට පත් වුණා. මේ ජනතාවට අපි ආහාර වේලක් ලබා දෙනවා. දෙමටගොඩ මහා විශ්වවිද්‍යාරාමාධිපති ලේකකාධිකාරී වැලිමඩ ශාන්ත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි උඩපේරුවේ සුමන රත්න හිමියන් ඇතුළු පිරිසක් එම කටයුත්ත සඳහා ස්වර්ණ වාහිනිය සමග අත්වැල් බැඳගත්තා. ගෙවුණු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් නැවතත් බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අසල්වැසි ඉන්දියාවේ දෛනික ආසාදිතයින් මෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ යලිත් පහත බැස ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ සමගින් ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මේ විමසා බැලීම. සති කිහිපයක සිට සීග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බ්‍රසීලයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වැත්තේ 1,14,000ක් ලෙසයි. බ්‍රසීලයෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවද නැවතත් 2000 ඉක්මවා ඇති අතර පවතින තත්ත්වය පාලනයට රජය නිසි පියවරගෙන නොමැති බවටයි එරට වැසියන් තවදුරටත් චෝදනා කරන්නේ. මේ අතර කොවිඩ් ව්‍යාප්තියේ යම් පාලනයක් පෙන්නුම් කරන අසල්වැසි ඉන්දියාවෙන් පසුගියදා හඳුනා ගැනුණු ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය රට තුළ තෙවැනි රැල්ලකට මඟ පාදුණු ඇද්දැයි විමසිල්ලෙන් පසුවිය යුතු බවට සෞඛ්‍ය අංශ නැවතත් අනුතුරු අඟවා තිබෙනවා. ඇතැම් ඉන්දිය මාධ්‍ය පවසන්නේ තවත් මාස 4කින් පමණ රට තුළ තෙවැනි කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව බොහෝ සෞඛ්‍ය අංශ අනුතුරු අඟවා ඇති බවයි. මේ අතර ඉන්දියාවෙන් හඳුනා ගැනුණු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති හේයින් ලොව සෑම රටක්ම ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාවේ දෛනික ආසාදිතයන් වාර්තා වීම ක්‍රමයෙන් අඩුවීමත් සමග බොහෝ ප්‍රාන්ත කොවිඩ් සීමා ලිහිල් කිරීම තුළ ඩෙල්ටා ප්‍රභේදය ඇමරිකාවේ වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමේ අවදානමක් ඇති විය හැකි බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වඩාත් සුදුසු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර ලොව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට කෝටි 18 ඉක්මවා ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 39 ලක්ෂය පසු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙතෙක් ලොව වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් කෝටි 16ක පිරිසක් සුවය ලබා ඇති බවද විදේශ මාධ්‍ය පවසනවා. මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2,46,109 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ මෙරටින් තවත් ආසාදිතින් 2,196 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මෙරටින් ඊයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් 2196 දෙනාගෙන් 2178 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින්. දිස්ත්‍රික්ක 25 ආශ්‍රිතවම එම ආසාදිතයින් වාර්තා වී තිබුණා. මේ අතර තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබුණේ විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වී සිටින පුද්ගලයින් අතරින්. ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 436ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 324 දෙනෙකු වාර්තා වී තිබූ අතර කොළඹින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 318ක්. රත්නපුරෙන් ආසාදිතයන් 178ක්, කුරුණෑගලින් ආසාදිතයන් 121ක් සහ මඩකලපුවෙන් ආසාදිතයින් 115 දෙනෙකු වාර්තා වූ අතර සෙසු ආසාදිතයින් දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. මෙරටින් හඳුනා ගැනුණු සමස්ත COVID-19 ආසාදිතයන් 2,46,109 දෙනාගෙන් 2,11,186 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 32,219ක්. ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ 65 සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 2,769ක්. මඩකලපුව මූලස්ථාන පොලිසියේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මීට අමතරව මඩකලපුව මූලස්ථාන පොලිස් නිවාසිකාගාරයේ රැඳී සිටින පොලිස් නිලධාරියෙකුගේ ඥාතියෙකුට COVID-19 ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. වැලිමඩ බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 40 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 10 දෙනෙකු අහඹු PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර සෙසු 30 දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින්. ඒ අනුව බොරගස් හුලංකපොල්ල ගම්මානයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා.
දැනට හුදකලා කර ඇති ගෙනිගත් හේන කැරලීන වතුයායේ කඩවල කොටසින් COVID-19 ආසාදිතයින් 24 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතින් බවයි සෞඛ්‍යංශ පැවසුවේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දේනුවකට COVID-19 ආසාදනය වී තිබෙනවා. වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ අදාළ සිංහ දෙහිනුවට අවශ්‍ය ප්‍රතිකාර මෙවන විටත් ලබා දී ඇති බවයි. දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුටද මීට පෙර COVID-19 ආසාදනය වී තිබුණා. කොවිඩ් මර්ධන වැඩපිළිවෙල යටතේ ඇස්ට්‍රොසෙනකා කොවිෂීල්ඩ් සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V එන්නත් දැනට මෙරට භාවිතයට ගැනෙන අතර එම කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලෙස ලබා දී ඇති මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 24,87,897ක්. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 8,57,868ක්. සංචාරයක් සඳහා ඇමරිකාව බලාපිටත්ව ගිය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා. විදේශගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් අද උදැසන 8:30ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා යන මහතුරුන්ද එක්ව සිටියා. බැසිල් මහත්තයා ආවනේ ලංකාවට. එතුමා එනක නිවුස් එකක්ද මල්ලි? රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි. එතකොට එතුමා කියවනේ ලංකාවට ආපු ගමන් තෙල් මිල අඩු කරන්න පුළුවන් කියලා කියනවා නේද? එහෙම එතුමා කවදාවත් කියලා නැහැ එතුමා ලංකාවට ආවම තෙල් මිල අඩු කරනවායි කියලා. ඒක ඔයගොල්ලන්ගේ හදන කතාවන්නේ. දැන් ජනතාවට සාහනයක් හම්බෙන්නේ නේ. අනිවාර්යෙන් ඉතින් අපි අනිවාර්යෙන් කියනවානේ පොට්ටුව පක්ෂයේ පැහැදිලිවම කියනවා ජනතාවට සාහනය දෙන්න ඕනේ කියලා. මොකද ජනතාව ඉතාමත් අමාරුවෙන් මේ කොවිඩ් එකත් එක්ක ඉන්නේ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නවා සියලුම දෙනා ජනාධිපතිතුමත් පිළිගන්නවා අගමැතිතුමත් පිළිගන්නවා අපි සියලු දෙනා පිළිගන්නවා. ඒ නිසා අපි ජනතාවට සාහනය ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ජාතික සංවිධායකතුමා බැසිල් රාජපක්ෂ මහතා දෙයිනේ ජනතාවට මේ සාහනයක්. අනිවාර්යෙන් මොකද එතුමා පෞද්ගලික කාලය තුල කරපු වැඩ ටික බැලුවොත් මේ රටේ පෞද්ගලික අවුරුදු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ ආර්ථිකය ඉතාමත් හොඳට මෙහෙව්වා එතුමා. ඒ නිසා තමයි දකුණු ආසියාවේ උඩටම ආවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ. ඒ වගේම සංවර්ධනය. ඒ නිසා මම හිතනවා අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටයි බලාපොරොත්තු වෙනවා ජනතාවට සාහන දෙන්න. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. රටට ඕන කරනවා ලෝකයේ පිළිබඳ අවබෝධයක් තිබෙන ජාත්‍යන්තරය පිළිබඳ අවබෝධයක් තිබෙන ලෝකෙත් එක්ක වැඩ කරන්න පුළුවන් රාජ්‍ය නායකයෙක්. ඒ රාජ්‍ය නායකයාගේ නම තමයි රනිල් වික්‍රමසිංහ. එතුමාගේ වැඩපිළිවෙල තුල කිසිම අවස්ථාවක රජය ඉදිරියට රට ඉදිරියට ගියපු බවක් අපි දැකලත් නැහැ. ඇත්ත වශයෙන්ම මම තමයි එතුමාගේ නම ඉස්සෙල්ලාම ජනවාරි මාසේ යෝජනා කරේ. ඒකට අපි හිතුවා දැන් පාර්ලිමේන්තුවට යනවා නම් සුදුසුම පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ කියන චරිතය. රනිල් ආවා කියලා මොනවා කරන්නද? අපි දන්නවා මේ රටේ අගමැතිකම අවුරුදු අගමැතිකම 4 පාරක්ද කොහෙද කරා රනිල් මහත්තයා? ආණ්ඩුවක් තියාගෙන කරන්න බැරි වෙච්ච රනිල් තනියම ඇවිල්ලා මොනවා කරන්නද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආවේ එක්සත් ජාතික පක්ෂ තීන්දුව මත. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ දේවල් වලට අපි ප්‍රතිචාර නොදක්වන එක තමයි මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉගෙනගත්තු පාඩම. UMP එක බින්දුවට පස්සේ නායකයෙක් විශ්වාසයක් නැති නිසානේ අපි මේ සමගි ජන බලවේගයේ පිහිටුවගෙන අපි ආවේ. කරුත්වයේ කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. චන්දිකා බණ්ඩාරනායක මැතිණියත් ආව නම් හරි අංග සම්පූර්ණ ලෝක වාර්තාවක් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් වෙනවා. ඒ ඔක්කොම ජනාධිපති විපක්ෂ නායක අගමැති ඔක්කොම තනතුරු දරපු අය ඇතුලේ ඉන්නවා එතකොට. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ජනතා කේන්ද්‍රීය ආර්ථික ඉලක්ක සපුරාගත යුතු වන්නේද පරිසරයට සංවේදී පුරවැසියන් ලෙස කටයුතු කිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පොසොන් පොහොය නිමිත්තෙන් පණිපුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. උතුම් තේරවාදී සම්බුද්ධ දේශනාව රැගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සිහිපත් කෙරෙන පොසොන් පොහොය ශ්‍රී ලංකීය සදහවත් බෞද්ධයින්ගේ සදානුස්මරණීය වටිනාම දිනය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ දේවානම්පියතිස්ස රජු ධර්මයේ පිහිටුවීමෙන් ඇරඹි සදහම් පණිවුඩය ශ්‍රී ලංකා ද්වීපයේ මුල්බැස ගැනීමෙන් නිවුණු සැනසුණු ජීවිතයක සහ සබුද්ධික විමර්ශනශීලී සමාජයක දායාදය අප වෙත උරුම වූ බවයි. යහපත් රටක් ගොඩනැගීමට තථාගත දහමත් දස රාජධර්මයත් පදනම් කරගත් රාජ්‍ය සංකල්පයක් අපගේ පාලනයේද පූර්වාදර්ශය කරගත යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ බුදු දහමේ හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමටත් මෙම කාලය ඉතා වැදගත් වන බවයි. මිහිඳු මාහිමියන් මෙරට හඳුන්වාදු. බුදුදහමේ ජීව ශක්තිය නිසා ශ්‍රී ලාංකිකයන් ලොව කිසිදු ජනවර්ගයකට නොදැවි ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස පෙරටා බව සීපත් කළ යුතුයි. වෙනදා පොසොන් පොහොයට බැතිමුතුන්ගෙන් පිරී යන මිහින්තලා පුදබිම අද එසේ නොවන්නේ මිනිස් ජීවිත බිලිගනිමින් ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වසංගතය නිසාය. මෙම උතුම් පොසොන් පොහොය දිනය ධර්මාවබෝධය පිණිස සිත් පහන් දැල්වූ අර්ථාන්විත දිනයක් බවට පත්වේවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පොසොන් දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ මිනිස්කම, දයාව, කාරුණිකත්වය සහ සමාජ සාධාරණත්වය උදෙසා මහින්දාගමනයෙන් ලද පිටුබලය සුළුපටු නොවන බවයි. සම්බුදු දහම වනාහි සොබා දහමට බෙහෙවින්ම සමීප තුන්කල් පවත්නා දහමක් වන අතර නූතනයේදීද එහි සනාත බව මනාව පිළිමිබුවන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ පොසොන් දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර අස්කරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන් සහ මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලධම්ම නාහිමියන්ද පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩ නිකුත් කර තිබෙනවා. ආධ්‍යාත්මික දියුණුවක අවශ්‍යතාවය වෙනදාට වඩා බොහෝ සෙයින් වර්තමාන ලෝකයට දැනෙන කාලවකවානුවක් අපි මේ ගත කරමින් සිටින්නේ. වසංගත තත්ත්වයේ යටතේ සලකන විට අද මුළු මහත් විශ්ව සමාජයට ලබා දිය යුතු බුදුදහමේ පණිවිඩය වන්නේ සරල ජීවිතයක් ගත කිරීමට මිනිසා පුරුදු කිරීමයි. රට තුළ ආගමික මධ්‍යස්ථාන තරඟකාරී ලෙස ඉදිකිරමින් පන්සල්, පල්ලි, කෝවිල් අහස උසට ගොඩනැගූ තරමින්ම ආදර්ශමත් රටක් වන්නේ නැත. ආගමික ගොඩනැගිලි හැදෙන අතර මිනිසාද ගොඩනැගිය යුතුයි. ඔය ඇත්තන්ගේ නිවෙස්වල ඉඳිමින් සීලාදී උතුම් ගුණවල පිහිටලා ධර්මය ශ්‍රවණය කිරීම, ඒ වගේම භාවනා කිරීම, බෝධි පූජාදිය පැවැත්වීම මේ සියලුම දේට සම්බන්ධ වෙන්න හැබැයි ඒක රාශි නොවි. තමන්ගේ නිවෙස් වලට වෙලා තමන්ගේ ආරක්ෂාව සලසාගෙන කටයුතු කරන හැටියට ඉතාමත්ම කරුණාධ්‍යාසයෙන් යුක්තව ඔබ හැමදෙනාගෙන් මා ඉල්ලා සිටිනවා. වසර 2මාරකට පමණ පෙර කුඩාවැල්ල දිහිවරවරායේ සිදු වූ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ සමීපතමයෙකු T56 ජීවුන්ඩ 670ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් එකකට හැකි වුණා. මේ අතර හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 25ක් සමග මෝදරදී කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ටාශ දූෂණ වර්ධන ඒකකයට හැකිව තිබෙනවා. හෙරොයින් මද්‍රව්‍ය ජවාරමක් සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ටාශයේ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ දින මෝදර ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. එම මෙහෙයුමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 25ක් සමග 25 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන අතර සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා. මේ අතර ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය ඊයේ කඳාන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 751ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය කියා සිටියේ මීට පෙර අයිස් මද්‍රව්‍ය කිලෝ 91ක් සමග අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරුගේ සොහොයුරා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. කළුතර අපරාධ කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ මගින් ඊයේ සිදු කළ වැටලීමකදී සුකෝපභෝගී මෝටර් රථයකින් හෙරොයින් මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් භාරයටගත් මද්‍රව්‍ය තොගය ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැලිපැන්නේ ජොසාන මැත්තාට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ අතර මසුන් අලෙවිකරන මුවාවෙන් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර කොළඹ අපරාධ කොට්ටාශයේ බුද්ධි ඒකකය කොටිකාවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ලක්ෂ 50ක් වටිනා ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි මියගිය ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක සහ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ජූඩ් බෙට්ස් නැමැති අයගේ ප්‍රධානතම ගෝලයෙකු වන මදුෂා නබේවික්‍රම නොහොත් වනාතේ චතු නැමැති පුද්ගලයායි. මේ අතර මීට වසර 2මාරකට පමණ පෙර කුඩාවැල්ල දිහිවරවරායේ සිදු වූ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ
පසුගියදා සමීපතමෙකුගේ නිවසේ තිබී ටි56 ජීවුන්ට 670ක් සොයා ගැනුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය බෙලියත්ත සිරිපුර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මේවා සොයාගෙන තිබෙනවා. එමෙන්ම දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් සිදු කළ වැටලීමකදී අයිස්මද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි අවධානය. පවතින කොවිඩ් වසංගත තත්ත්වයක් සමග සිය විහාරස්ථානයේ වැඩ වාසය කරන සාමණේරයන් වහන්සේගේද සහයෝගයෙන් ශාසනය වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා නෙළන භික්ෂුන් වහන්සේ නමක් ගැන මේ උතුම් පොසොන් පොහොයේදී අපට අසන්නට ලැබුණා. මේ දිඹුලාගල අරලගන්විල යාය 5 ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානය. මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන විහාරාධිපති පූජ්‍ය පිඹුරත්තෑවේ සන්තේන්ද්‍රයාලංකාර නාහිමියන්ගේ එකම උත්සාහය හා බලාපොරොත්තුව වූයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි සිය විහාරස්ථානයේ පිළිමගිය චෛත්‍ය ඇතුළු පූජනීය ස්ථාන ගිහියන්ට වැඳ පුදාගත හැකි පරිදි සිය දෑතින්ම නිර්මාණය කිරීමයි. අපේ මේ විහාරස්ථානයේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ මාගේ නිර්මාණය. අපේ පුංචි හාමුදුරුවෝ වහන්සේලා ගඩොල් ඇදලා වැලි ඇදලා සිමෙන්ති ඇදලා තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කරගෙන එහෙම නිර්මාණය කළේ. එම අරමුණ සඵල කරගනිමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස ගණනාවක වෑයමෙන් මේ වන විට එම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ, බුද්ධ රශ්මි මාලාව, මුරගල්, කොරවක්ගල්, ඇත්පවුර, හංස පේලිය, වාමන රූප ආදිය සිය දෑතින්ම නිමා කරන්නට සන්තේන්ද්‍රයාලංකාර නාහිමියන්ට හැකිව තිබෙනවා. විහාරස්ථානයේ සාමණේරයන් වහන්සේ ඇතුළු දායක පිරිසගේද සහයෝගයෙන් උතුම් වූ ශාසනය වෙනුවෙන් සිදු කරන ලද මේ මහඟු පුණ්‍ය ක්‍රියාවන් ගැන උන්වහන්සේ පසුවන්නේ ඉමහත් වූ ශ්‍රද්ධාවකින්. බුද්ධ ප්‍රතිමා නිර්මාණ, චෛත්‍ය නිර්මාණ, කොරවක්ගල්, චිත්‍ර නිර්මාණ ආදී බොහෝ කටයුතු මේ පසුගිය කොරෝනා වකවානුවේ අප විසින් සිද්ධ කළ මුදල් අය කිරීමකින් තොරව තමයි නිර්මාණ කටයුතු මම සිද්ධ කරලා තියෙන්නේ. මට ලැබිලා තියෙන මේ හැකියාව ශාසනය වෙනුවෙන් පූජාවක් වේවා කියන පරමාර්ථයේ හිතේ තියෙනවා. ඒ සමගින් ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. සුබ දවසක්.